ආයුබෝවන් කාලබහිරව දෙවියන් සම්බන්ධව කාලබහිරව ශක්තිය පිළිබඳ හැඳින්වීම කරන්න කියලා දෙදෙනෙක් ඉල්ලීම් ඉදිරිපත් කළා තිබුණා. මේ කෙනෙක් සඳරු දිල්ෂාන් කියන මහත්මයා කාලබහිරව දෙවියන්ගෙන් වරම් ලැබෙනවද? නැත්නම් ඊට වඩා ආකර්ෂණ ශක්තිය ලැබෙනවද නේද? මට දැනගන්න ඕනේ. එවැනි අය ක්‍රියා කළ යුතු ආකාරයේ ශක්තිය හරියට අඳුරගෙන ගමන් කළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් කරනවාද ගුරුතුමනි? තව කෙනෙක් අහලා තියෙනවා සංජීව විජේසුන්දර කියන මහත්මයා අහලා තියෙනවා ගුරුතුමනි කාලබහිරව දෙවියන් ගැන විස්තර කරන්න. ලංකාවේ කාලබහිරව දෙවියන් සම්බන්ධ කෝවිල් තියෙනවා. මෙන්න මේ ආදී ප්‍රශ්න තමයි ඉදිරිපත් කළා තියෙන්නේ. එතකොට ඉස්සෙල්ලාම අපි බලමු මේ කාලබහිරව කියන්නේ කවුද? නැත්නම් මේ කාලබහිරව ශක්තිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. මේ කාලබහිරව කියන නාමය නැත්නම් මේ කාලබහිරව තුමන්ව බොහෝ අය අදහනවා. විශේෂයෙන්ම Hindu භක්තිකයින් තමයි මේකට ප්‍රධානම ස්ථානයක් ලබා දෙන්නේ. ලංකාවේ අය මේක අදහන් නැතුව නෙමෙයි. නමුත් ඒ අය මට දැනিলা තියෙන හැටියට සාමාන්‍යයෙන් කාලබහිරවතුමන්ට වැඩිය බහිරව ඒ ආශ්‍රිත දේවල් තමයි ඇදහිම් ලංකාවේ කරන්නේ. ඒතර ඉන්දියාවේ ඉන්න යම් යෝගීවරුන් ඉන්නවා, ප්‍රබල යෝගීවරුන් ඉන්නවා. ඒකම මේ කාලබහිරවතුමන්ගෙන් ප්‍රධාන විදිහට කටයුතු කරන නමුත් ඒවා සංගවගෙන ඉන්න පිරිසත් ඉන්නවා. කොහොම නමුත් මේ කාලබහිරවතුමන්ගේ වරම් නැත්තම් බලය ශක්තිය ලබාගත් කෙනෙක් ඉන්නවනම් එයා පුදුම හාස්කම් කරන්න සහ පුදුමාකාර ශක්තියක් බලයක් ලබා ගන්න හැකි කෙනෙක්. ඒ වගේම මේ කාලබහිරව කියන්නේ මහ දෙවියන්ගේ ළඟින්ම ඉන්න ක්‍රියාකාරී බලවේගයක්. කියන්නේ උදාහරණයක් හැටියට අපි ගත්තොත් ඔබ යම්කිසි මහ දෙවියන්ගේ ශක්තියක් ලබා ගන්නවා නම් නැත්නම් මහ දෙවියන්ගේ වරයක් ලබා ගන්නවා නම් මහ දෙවියෝ ඔබට කිට්ටු වෙන්න ඉස්සෙල්ලා මූලික තියෙන ලක්ෂණය තමයි මේ කාලබහිරව දෙවියන් තමාගේ සමීපයට එන්නේ. මේක ගොඩක් අය අත්දැකීම් ලැබලා තියෙනවා. විශේෂයෙන්ම ශිවලිංග ස්ථාපිතයක් කරලා ශිවලිංගයක් හරහා මහ දෙවියන්ගේ බලයක් ලබා ගන්න කෙනෙකුට මේක ඉක්මනින් දැනෙනවා. අඩි සද්ද ඇහෙන්න පටන් ගන්නවා. කාලවර්ණ විශාල පුරුෂයෙක් පේනවා. මේ ඉන්නේ කාලබහිරව දෙවියන්. මොකද මහදෙවි සම්ප්‍රාප්තියට පියවර දෙකක් පිටිපස්සෙන් තමයි මේ කාලබහිරවෙන් ක්‍රියාත්මක කරන්න වෙන්නේ. යම් ප්‍රබල කාරණාවලදී විශේෂ බල ගැනීම් වලදී නැත්නම් මහදෙවි සම්ප්‍රාප්ත වෙන විශේෂ මහදෙවි සම්ප්‍රාප්ත වෙනවා නම් එහෙම නැත්නම් මහදෙවි යම් බලයක් ප්‍රදානය කරන්න සූදානම් වෙනවා නම් ඒ යෝගීවරයාට හෝ ඍෂිවරයාට හෝ ඒ මාන්ත්‍රිකයාට දෙවෙනි පියවරේදී මෙන්න මේ කාලබහිරව තමයි එන්නේ. මේ ඇවිල්ලා එතන කළ යුතු පරීක්ෂාවන් තියෙනවා. මේ ආදී කරන්නේ තව විශේෂ කාරණාවල් තියෙනවා. ඒ ටිකත් ඉෂ්ට කරන්නේ මේ කාලබහිරවතුමන් විසින්. ඒකම මහදෙවිගේ දොරටුපාල තනතුරත් දරන්නේ මේ කාලබහිරවතුමන් විසින්. මේ කාලබහිරවතුමන් පහු කරගෙන තමයි මහදෙවිගේ ඊළඟ මුණ ගැහෙනවා නම් ඊළඟ අධීරවල් තව කිහිපයක් තියෙනවා. ඒ අධීරවල් පහු කරන්න ඕනේ. ඒතර සාමාන්‍යයෙන් මේ කාලබහිරව කියන්නේ
මහදෙවිගේ වැටේ ඉන්න කෙනා කියලා අපිට කියන්න පුළුවන්. නැත්නම් ద్వාරය අසල දැන් මේ කියනවානේ කතරගම දෙවියන්ගේ මුරකාරයා කඩවර කියලා රන්තොරනේ මුරට සිටින කඩවර කියලා අන්න ඒ වගේ තමයි මේ කාලභෛරව ශක්තිය ක්‍රියාත්මක වෙන්නේ. මේ කාලභෛරව තුමන් සම්ප්‍රාප්ත වීමත් පස්සේ ඊළඟට මහදෙවි ළඟට යන්න ඉස්සෙල්ලා තව කෙනෙක් ඉන්නවා. මේ මහදෙවියන්ගේ ප්‍රධාන සේනාධිපති. මේ ප්‍රධාන සේනාධිපතිගේ අනුමැතිය ලැබුණාන් පස්සේ තමයි මහදෙවි ළඟට යන්න පුළුවන්. මෙන්න මේ ආකාරය තමයි මේ බලයන් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ කාලභෛරව කියන එක නිර්මාණය වෙන්නේ කොහොමද මේ විශ්වයට? මේ විශ්ව නිර්මාණය වෙන්නේ මේ මහදෙවි ගෙන් බල ලබාගත් නැත්නම් එහෙම නැත්නම් මහදෙවි මූලාරම්භය කරපු මහදෙවි නියෝජනය කරපු මහදෙවි දිනාගත් මේ යම් යම් ශක්තියින් තියෙනවා. එතකොට මේ මහදෙවියන් ගේ ප්‍රධාන බලයන් පහක් තියෙනවා. මහදෙවියන්ගේ ළඟම ඉන්න බලයන්. ඒ වගේම මහදෙවිගේ ළඟම ඉන්න ක්‍රියාත්මක බලයන් පහක් තියෙනවා. මේ පහෙන් එකක් තමයි මේ කාලභෛරව කියන්නේ. මේ මහදෙව් යෝග ධානය වඩන මේ සමයේදී එක ප්‍රබල අධීරක් මහදෙවි ඉක්මවනවා. මේ අධීරයේදී මහදෙවියන් කරන්නේ මත් භාවිතා කරනවා. මත් භාවිතා කළා අසුරලවයි සුරලවයි සම්බන්ධ වූ කාලන් කියන වෘතය එහෙම නැත්නම් කාලන් කියන ධානය වඩවමින් නර්තනයේ යෙදෙමින් එහෙම නැත්නම් ඔබ අද දකින්න රාජ් නැත්නම් නටරාජ් නමින් හඳුන්වන නර්තනයේ යෙදෙමින් පාතාලයේ තියෙන පාතාල අසුර බලයත් වායුවේ තියෙන වායු සුර බලයත් අග්නි බලයත් මුල් කරගෙන තමා මහදෙවි මෙම ධානය වඩනු ලබන්නේ. මේ කටුක ධානය කොටස් 7කින් කොටස් 7යි. මේ කටුක ධානය කොටස් 7ක් පූර්ණ කරනවා මහදෙවියන්. කොටස් 7 පූර්ණ කළා තමා මහා කාල බහිරව කියන තත්වයට ප්‍රවිෂ්ඨ වුණේ. මේ මහා කාල බහිරව ශක්තියට ඇති කිරීමත් නැති කිරීමත් යන දෙකම කැටි කරලා තියෙනවා. ඇති කිරීම නැති කිරීම කියන ද්වි බලයම එකට කැටි කළා මේ බලයේ උත්පාදනය විශ්වයට යොමු කළා. ඉන්පස්සේ කෛලාසයට මහදෙවි පාතබල ටික කාලෙකින් මහා කාල භෛරව කියන මෙම ස්වරූපය විශ්වයට දායාද කිරීමත් එක්කම මහමාතා උමා මහේශ්වරිය ලෝවැස්සන්ගේ හිතසුව පිණිස ඒ බලයට නියෝජිතයෙකු පත් කිරීමට කතිකා කරගත්තා. එතකොට මේ මහමාතා උමා මහේශ්වරිය කියන්නේ මහදෙවියන්ගේ ප්‍රිය භාර්යාව. එතකොට මහදෙවි බහිරව වෙනකොට මාතාවේකේ ස්ත්‍රී බලය බහිරවි කියන ශක්තිය නියෝජනය කරනවා. මේ කෛලාසයේ තියෙන උත්තරම් කියලා ප්‍රදේශය. මේ උත්තරම් කියන ප්‍රදේශයේ මහමාතා උමා මහේශ්වරියට හිමිකම තියෙන අති ප්‍රබල ශිවලිංගයක් තියෙනවා. කාලවර්ණ මේ ශිවලිංගය මේකේ පාෂාණ වර්ගයේ නම මම කියන්නේ නැහැ. අඩියකුත් අඟල් 9ක් මේ ස්වයම්භූ ලිංගයක් මේ උත්තර කියන ප්‍රදේශයේ
මාතාවගේ හිමිකම් සතු පවතින කෛලාසයේ. එතනදී මහමාතා රාජරාජේශ්වරිය මහදෙවියන් එම බලයට සරිලන පුත්‍රයෙක් නිර්මාණය කරනවා. මේ ශිවලිංගය අසුරු කරමින්. ඒ පුත්‍රයාට නම කාල බහිරව ලෙස නම් කරනවා. මේ කාල බහිරව කියන ඒ පුත්‍රයා බිහි කළා. මේ පුත්‍රයාට නැත්නම් මේ කාල බහිරවට ස්වරූපීය කොටස් 7ක් නිර්මාණය වෙනවා. ඒ කොටස් 7 නම් බහිරව, කාල බහිරව, අග්නි බහිරව, සස්ත කාල බහිරව, කාලහස්ති බහිරව, කාල පංචක්ෂ බහිරව, සර්ණ කාල බහිරව කියලා ඒ කොටස් 7 වෙන් කෙරෙනවා. මෙම කාල බහිරව නිර්මාණය එහෙම නැත්නම් මේ කාලම් කියන ධාන වැඩිීමේදී අර ඉස්සෙල්ලා මම කියපු කොටස් 7න් පූර්ණ භාවය. නැත්නම් පාතාල අසුර බලයි, වායු සුර බලයි, අග්නි බලයි. ඒකට මේ කාල බහිරව නිර්මාණය වෙන්නේ පාතාල අසුර බලයයි, වායු සුර බලයයි, අග්නි බලයයි කැටුව. ඒ ඔක්කොම එකට කැටි කරලා තමයි පංචක්ෂ බහිරව යන කොටස පූර්ණ වෙලා මහා කාලන් බහිරව කියන ස්වරූපයට මහදෙවි ප්‍රවිෂ්ඨ වෙන්නේ. ඒතොර මේක මහා කාල බහිරව නෙමෙයි නියම නම මහා කාලන් බහිරව කාලන් කියන විදිහට තමයි මේක හඳුන්වන්නේ. නමුත් යම් යම් පසු කාලීනව ග්‍රන්ථගත වීමේදී එහෙම නැත්නම් භාවිතයේදී මේවා පොඩ නම් වෙනස් වෙලා අද කාල බහිරව කියන නමුත් නියම නාමය කෛලාසයේ සහ විශ්වයේ හඳුන්වන්නේ කාලන් බහිරව කියලා තමයි හඳුන්වන්නේ. ඒ වගේම කාල බහිරවගේ බලය ආරම්භ වන්නේ බහිරව ඉඳලා කාල පංචක්ෂ බහිරව කියන විදිහට තමයි. මේ ස්වරූප 7. ස්වරූප 7න් 3ක් පාතාල අසුර බලයයි, ඒ කියන්නේ බහිරව බලය, අග්නි බහිරව, සස්තු කාල බහිරව යන වූ ස්වරූප 3යි. ඔයගොල්ලන්ට මේක ටිකක් අමාරු වෙයි තේරුම් ගන්න. මෙහෙම කියමු. එතකොට මේ කාල බහිරවයේද බල ආරම්භ වන්නේ බහිරව ඉඳලා කාල පංචක්ෂ බහිරව ලෙස. ඒතර මෙම ස්වරූප 7න් 3ක් පාතාල අසුර බලය. එහෙම නැත්නම් බහිරව බලයට වෙන් වෙනවා. අග්නි බහිරව ලෙස වෙන් වෙනවා. සස්ත කාල බහිරව කියන කොටස් 3ට වෙන් වෙනවා. වායු සුර බල කොටස් 2යි. එහෙම නැත්නම් සර්ණ කාල බහිරව, කාලහස්ති මේ ආදී ලෙස මේ කාලන් කියන ධානයෙහි බලය කැටි කළා පාතාල අසුර බලය, වායු සුර බලයයි, අග්නි බලය මේ සියල්ල කැටි වුණු ස්වරූප 2යි. ඒ වගේම කාල බහිරව සහ මේ කාල පංචක්ෂ බහිරව මේ ආදී ලෙසට මෙම ස්වරූපයන්ගේ බල වැඩිම ස්වරූපයක් වන්නේ මහා කාල බහිරව කියන එක. හා කාල පංචක්ෂ බහිරව යන ස්වරූපයන් 2. මේ කාල පංචක්ෂ බලය පූර්ණව කාල බහිරවයන්ට හිමි වෙන්නේ නැහැ. ඒ කියන්නේ මම මේ කොටස් උලන්ට කියාගෙන ආවනේ. මේ කොටස් වලදී මේ කොටස් වල තියෙනා වූ කාල පංචක්ෂ බලය පූර්ණව කාල බහිරවයන්ට හිමි වෙන්නේ නැහැ. ඒක හිමි වෙන්නේ අර්ධයයි. ඉතිරි අර්ධය මහදෙවි සතුව තමයි තියෙන්නේ. දැන් තේරෙන්නේ නැතිනේ. දැන් අනිත් සියලුම බල මේ කාල බහිරවට තිබුණාට කාල පංචක්ෂ බලය ඒකේ මූලිකයිතිය මහදෙවියන්ට තියෙන්නේ. ඒක මූලික බලය මේ කාල බහිරවට මහදෙවි දීලා නැහැ. දෙන්නේ නැහැ. ඒකේ අර්ධය දීලා තියෙනවා. ඉතිරි අර්ධය මහදෙවි සතුව තමයි තියෙන්නේ.
ඒකට හේතුව මහදෙවිගේ ඕගොල්ලෝ දන්නවා ඇති දිගම්බරම් කියලා ශක්තියක් තියෙනවා. මහදෙවිගේ දිගම්බරම් කියන ශක්තිය. මේ මහදෙවිගේ දිගම්බරම් ශක්තිය පූර්ණව හිමි වෙලා තියෙන්නේ. මහදෙවිට පස්සේ මහදෙවිගේ දිගම්බරම් ශක්තිය පූර්ණ ක්‍රියාකාරීත්වය තියෙන්නේ මහදෙවියන්ගේ ප්‍රධාන සේනාධිපතිට පමණයි. වෙන කිසිම කෙනෙකුට මහදෙවි දිගම්බරම් ශක්තිය ප්‍රදානය කළා නැහැ. නමුත් දිගම්බරම් ශක්තියෙහි බොහෝ කොටස් මුදා හැරලා තියෙනවා මනුලොවේ ඉන්න ඍෂිවරුන්ට යෝගීවරුන්ට. නමුත් කිසි කෙනෙකුට මේ දිගම්බරම් ශක්තිය මහදෙවි දීලා නැහැ. ඒකට හේතුවක් තියෙනවා. මොකද මහදෙවියන්ගේ ඉන්න ඒ ප්‍රධාන සේනාධිපති එක් කාලවකවානුවක මහදෙවිට අවශ්‍යතාවය තියෙනවා මේ සේනාධිපතිගේ ක්‍රියාකාරීත්වයන් නතර කරවන්න. එහෙම නැත්නම් මෙයාගේ තියෙන කුපිත වීම යම් අරමුණක් කරා ගමන් කිරීම ඒ මාර්ගය වෙනස් කරන්න. ඒක මහදෙවි කොච්චර ඒ සේනාධිපතිට අවවාද උපදේශ දඬුවම් මොනවද දුන්නත් ඒ සේනාධිපතිගේ ඉලක්කය නවතින්නේ නැහැ. අන්තිමට මහදෙව් තීරණය කරනවා මහදෙවිගේ සර්ණමය බලයක් වූ දිගම්බරම් කියන ශක්තිය සම්පූර්ණයෙන්ම මේ සේනාධිපතිට පවරනවා. ඒ කියන්නේ කතාවට මහදෙවි කියන්නේ මගේ දිගම්බරම් බලය සම්පූර්ණයෙන්ම මම ඔබට දෙනවා. ඔබ මේක කරගෙන හිටපන්. නමුත් ඒ සේනාධිපති ඒක ප්‍රතික්ෂේප කරනවා. මොකද ඒ සේනාධිපතිගේ අරමුණ වෙනයි. එයාගේ අරමුණෙන් ගලවන්නයි මහදෙවි මේක දෙන්නේ කියන එක එයා අවබෝධ කරගන්න. ඒ නිසා ඔහු ඒ සේනාධිපති ප්‍රකාශ කරන්නේ දිගම්බරම් නෙමෙයි මහදෙවිනි මහදෙව් තනතුරු දුන්නත් මගේ අරමුණ මම වෙනස් කරගන්නේ නැහැ කියන ඇත්තර ගතියට මේ සේනාධිපතිපත් වෙනවා. නමුත් මහදෙවි දිගම්බරම් ශක්තිය ඔහුට දෙනවා. නමුත් දිගම්බරම් ලෙසත් ඊට පස්සේ හඳුන්වන්නේ ඒ සේනාධිපතියම තමයි. ඒ දිගම්බරම් කියන ශක්තිය කාලබහිරයට වඩා බොහෝම ඉහළ එකක්. එතකොට මහදෙවිගේ දිගම්බරම් කියන ස්වරූපයේ බලවල ඉඳලා කාල පංචක්ෂ කියන ස්වරූපයේ බලය වඩලා තියෙනවා මහදෙවිය. කියන්නේ මහදෙවිගේ දිගම්බරම් කියන ස්වරූපයේ ඉඳලා කාල පංචක්ෂ ස්වරූපයේ බලය මහදෙවි වඩලා තියෙනවා. ඒතර කාලබහිරවයා නම් ඒක වඩලා නැහැ. ඒ නිසා තමයි ඒ කොටස මහදෙවිට පමණක් අයිති වෙන්නේ. මහදෙවිට සහ මහදෙවිගේ ප්‍රධාන සේනාධිපති විතරයි ඒ කොටස අයිති. ඒතර ඒ කාලබහිරව මහදෙවිගේ ප්‍රධාන සේනාධිපතිට එක ස්ථානයකදී යටත් වෙනවා. කාලබහිරව බලවත් කෙනෙක්. නමුත් මහදෙවි සහ මහදෙවිගේ ප්‍රධාන සේනාධිපති දිගම්බරම් කියන ස්වරූපයේ ඉඳලා පංචක්ෂ කාලබහිරව ශක්තිය වඩලා තියෙන හින්දා කාලබහිරවයාණන් එක වඩලා නැති හින්දා දිගම්බරම් කියන ශක්තියටයි මහදෙවිගේ සේනාධිපතිටයි ප්‍රධාන සේනාධිපතිටයි මේ කාලබහිරව ශක්තිය අවනත වෙනවා. ඒ නිසා තමයි පූර්ණ ක්‍රියාකාරීත්වය ඒ කොටසදී කාලබහිරවයාණන්ට නොලැබෙන්නේ. එහෙම වුණාට මහදෙවියන්ගේ අනුමැතිය ඇතුව කාලබහිරවයාණන්ට එම ස්වරූපේ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. දැන් යම් කරගන්නම දෙයක් නැති අවස්ථාවක ඒ කොටසෙන් කළ යුතු දෙයක් තියෙන පූර්ණ ක්‍රියාකාරීත්වය ලබා ගන්න ඕන අනිවාර්යයෙන් මහදෙවියගේ අවසරය හෝ මහදෙවියන්ගේ ප්‍රධාන සේනාධිපතිගේ අවසරය කාලබහිරවයාණන්ට අවශ්‍යතාවය වෙනවා. ඒතර මේ කාලබහිරවයාණන්ට අපි බලමු ඊළඟට ඒ ස්වරූපේ ක්‍රියාකාරීත්වය. ඒතර කාලබහිරවතුමන්ට පුද පූජා පවත්වන විදි. මේ කාලබහිරවයාණන්ට පුද පූජා පවත්වන්නා වූ පූජා විදීන් ප්‍රධාන කොටස් තුනයි. සරණ, අග්නි, කාල
කියන කොටස් තුනට මේ කාලභෛරවයන්ට පූජා පැවැත්වීම කොටස් වෙනවා. ප්‍රධාන කොටස් තුන. මේ මූලික කොටස් තුනෙන් කැඩිලා බිඳලා ගිය පුද පූජා යාග හෝම කර්ම මේ කාලේ තියෙනවා. ඒ වුණාට මේ පුද පූජා ක්‍රම තුන තමයි මූලික දේ. මේ මූලික දේ තුන කැඩිලා ඒවෙන් එන්නා වූ අතුරු කොටස් තමයි අද කාලේ දකින්න පුළුවන් කොටස්. මේ මූලික තුන සවර්ණ අග්නි කාල හැටියට වෙනලා ඒ තුනෙන් කැඩිලා එන ක්‍රමවේද තමයි අද බහුතරයක් දක්නට ලැබෙන නෝත් ප්‍රධාන කොටස් නොකරෙන්නා නොවේ. යම් දැනුමක් තියෙන යම් ශක්තියක් තියෙන අය ඒ කොටස් ඉන්දියාවේ අය මෙහි කෝවිල් වල ඒ ආදී සිද්ධ වෙනවා. ඒගොල්ලෝ රහස් දන්නා නිසා නොදන්නා අය සාමාන්‍යයෙන් ඔය පළතුරු පූජාවත් තියලා එහෙම කරන ඒවා මේ අග්නි හෝමයක් කරන ඒවා ඒ ආදී දේවල් අනිත් අයට කරන්න පුළුවන්. විශේෂයෙන්ම කරනකොට ස්වර්ණ අග්නි කාල කියන කොටස් තුනට තමයි පුද පූජාවන් සිද්ධ වෙන්නේ. මේ මහා කාලභෛරවයන්ට විශ්වය ඇති කිරීමයි නැති කිරීමයි යන තලයන් දෙකටම යාට යන්න පුළුවන්. ඒක හොඳේ උපරිමයට යන්නත් පුළුවන්, නරකේ අන්තිමට යාට යන්නත් පුළුවන්. ඒ වගේම යම් කෙනෙක් නිවැරදි විදියට මහදෙවියන් අදහනවා නම් ඒ කෙනාට කාලභෛරවතුමන්ගේ පිහිට ලබා ගන්න පුළුවන්. මේ අසීමිත බලයක් ඇති කාලභෛරවතුමන්ට ගේ පිහිට නම් අනන්තයි අප්‍රමාණයි. ඒ වගේම අදහන්නා නිවැරදි ගුණ ගරුක අයෙක් වෙන්නත් ඕනේ. එහෙම නොවුනොත් මූලික අධීරයේදී එයාගෙට පිහිට ලබා ගන්න පුළුවන්. කරුණු කාරණා ඉෂ්ට කරගන්න පුළුවන්, ඕන දෙයක් එයාට කරගන්න පුළුවන්. නමුත් ඊට පස්සේ කාලභෛරවයන් විසින් මේවා පසු විපරම් කරනවා. ඒ පසු විපරම් කළවිල්ලා ඒ ගැළපෙන්නේ නැති දේවල් නම් කාලභෛරවතුමන් එතනින් සදහටම තමයි ඉවත් වෙන්නේ. එහෙම තමන්ගේ වරදකින් මේ කාලභෛරවතුමන් යම්කිසි ස්ථානකින් හෝ තැනකින් ඉවත් වුණොත් නැවත කිසිම දිනක මෙම කාලභෛරව බලය කැඳවා ගන්න නම් මොන జగතෙකුටවත් බෑ. ඒකත් ඒ වගේම තමයි. ඒ තියා කිසිම පිහිටක්වත් එයාගෙන් ලබා ගන්නත් බෑ. එයාගෙන් බාහිර කොටස් වලින් ලබා ගන්නත් බෑ. එයාට සම්බන්ධ වෙන්න කිසිම භූත කොටාශකින් එයා උදව් ලබා ගන්න අපහු දෙන්නෙත් නැහැ. ඒකට නිසා නිවැරදි විදිහට යහපත් ලෙස මෙම බලය භාවිතා කළා යහපත ඕන කෙනෙකුට මේකෙන් උදා කරගන්න පුළුවන්. ඒතර මේ කාලභෛරවතුමන්ව නිවැරදි ලෙස භාවිතා කරගන්න ඕනේ. මොකද යම් කිසි විදිහකින් මහදෙවියන්ට කරුණාකාරණා කියනා වූ අන්තිම පුරුක් දෙක තුනක් තියෙනවා. ඒ අන්තිම පුරුක් දෙක තුනෙන් එක තමයි මහදෙවියන්ගේ ඉන්න ප්‍රධාන ඍෂි මණ්ඩලය. මහදෙවියන්ගේ ඉන්න ප්‍රධාන ඍෂි මණ්ඩලය. ඊළඟට ඉන්න ඒවා තමයි මහදෙවි වහන්නේ. ප්‍රධාන ඉන්න පළවෙනි කාණ්ඩේ ඉන්න පළමු පෙළේ ඍෂිවරු කියන ටික. දැන් උදාහරණයක් මෙහෙම හිතන්නකෝ. මනුෂ්‍ය ලෝකේ කවුරු හරි කෙනෙක් ධානය වඩලා හෝ යෝගීවරයෙක් හෝ ඍෂිවරයෙක් හෝ සාමාන්‍ය කෙනෙක් හෝ මොකක් හෝ ලොකු ගැටලුවක් ඉදිරිපත් කරනවා. මේ ගැටලුව අන්තිමට ඇදලා ගිහිල්ලා තැන් තුනක හිර වෙනවා. ඒ තැන් තුනක හිර වෙන්නේ එකක් නවතින්නේ කාලභෛරව ළඟ. එහෙම නැත්නම් මහදෙවිගේ ප්‍රධාන සේනාධිපති ළඟ තමයි නවතින්නේ. එහෙම නැත්නම් මේ ඍෂි මණ්ඩලය ළඟ. මේ මහදෙවි ළඟට යන්න පාරවල් තුනයි තියෙන්නේ. කොයි පාරවල් කෝටියක් තිබුණත් මේ කොම පාරවල් කෝටියම පහුකල අන්තිමට ඇවිල්ලා මේ දොරටු තුනෙන් නවතිනවා. සමහර ගැටලු තියෙනවා මේ දොරටු තුන එක හා සමානව තිබිලා ඒක ඇතුල් වෙන්නේ. එකක් නම් කාලභෛරවට එන එයාගෙන් පාස් වුණාම තමයි මහදෙවියන්ගේ මේ ඍෂි මණ්ඩලයට යන්නේ. ඊට පස්සේ තමයි මහදෙවියන්ගේ ප්‍රධාන සේනාධිපතිට යන්නේ. ඊට පස්සේ එයා කැමති නම් තමයි මහදෙවියන්ට යන්නේ. අන්න ඒ වගේ තමයි මේවා යන්නේ. ඒතර මේ අවස්ථාවේදී යම් කිසි කෙනෙක් මේ කාලභෛරව වරද්දාගෙන හිටියොත් කාලභෛරව කෙලින් මෙතෙන්දි රිපෝට් එක ගහනවා මේක ගන්න බෑ. ඒ නැත්තම් ප්‍රතික්ෂේප කරලා දාලා නිකන් ඉන්නවා. එහෙම නැතුව ඒක අභිභවා ගියත් මහදෙවි දන්නවා මෙන්න මේ කාලේ මෙන්න මෙහෙම දෙයක් මෙහෙම සිද්ධ වෙලා තියෙනවා.
ඒක නිසා තමයි කාලභෛරවතුමන් අදහන අය රන් රිදි මුතු මැණික් වලින් යාග හෝමයන් කරන්නේ. එතකොට අග්නි පූජාව හරහා සරණ පූජා කළා. එතකොට අපි කලින් සඳහන් කළ සරණ හෝමය, අග්නි හෝම, කාල හෝම මේ ඒවා යාග කොටස්, මේ දේවල් ප්‍රධාන කොටස් තුන කරලා මේ කාලභෛරවයාණන්ගෙන් යම් බලයන් අරගත්තන් පස්සේ අසීමිත පිහිට ලැබෙනවා. අනන්ත අප්‍රමාණ පිහිට. දානයද, කීර්තිය, බලය දස අතින් එයාට ඇදිලා එනවා. ඒකට මේක නිවැරදි ගුණ තියෙන්නත් ඕනේ මේ පුද්ගලයා ළඟ. එහෙම නොවුනොත් අවුරුද්දක් හෝ දෙකක් හෝ පහක් හෝ 10ක් හෝ ගිහිල්ලා හරි මොන හරි රූල පැනගෙන ආවොත් මේ කාලභෛරව නිතර මේවා පරීක්ෂා කරන්නේ. කාලභෛරවයේ තියෙන යම් දුර්වලතාවයක් එහෙම නැත්නම් අඩුවක් හැටියට දකින්න පුළුවන්. එවිල මේ දේවල් බලන්නේ. මොකද කාලභෛරව යන නෝ කැඳවන වෙලාවක් තියෙනවා. එයා නිතර ඇහැ ගහන්නේ හොයන්නේ නැහැ. අපිට දැන් කෙනෙකුට බලයක් දුන්නාන් පස්සේ ඒකෙන් කටයුතු කරගන්න එයා බලය ඕන තරම් දිලා සද්ද නැතුව ඉන්නවා. එතන දෙන පුද පූජා ඒතර ටික මතට ලුල් බව ආදී නිසා ටික සිහි බුද්ධියෙන් ඉන්න වෙලාව අඩුයි. එතකොට ඒ වගේ වෙලාවට දිගටම කණ්ඩ බොණ්ඩ අරම මේ හම්බ වෙනකොට අරව වැඩි හොයන්න වෙලාවක් නැහැ. හොයන්නෙත් නැහැ. ඒක කාලභෛරවතුමාගෙන් ප්‍රබල වැඩ. සාමාන්‍යයෙන් ඔය දිනදා වැඩ නෙමෙයි. ප්‍රබල කටයුතු කරගන්නවා නම් මේ කාලභෛරවතුමන්ට මේවා දැනුම් දෙන්න යාග හෝම කර්ම කරන්න වේලාවන් තියෙනවා. කලියතු කාලයන් තියෙනවා. එහෙම නොවුනොත් මේ කාලභෛරවයන් විසින් පණිවිඩ පටලව ගන්නවා. මේ පණිවිඩ පටල ගන්නේ මෙයාගේ මේ තියෙන දැඩි මත්ලෝලී බව නිසා. සමහරලාට අනුරාධපුරයේ එකෙකුට පණිවිඩේ ඒ ගිහිලා කියන දැන් මහදේවි කියන අනුරාධපුරයේ එකාට මේ කොළඹට එන්න කියපන් කියලා. ගාල්ලේ කාට නුවරට යන්න ගියහන් කියලා. මෙයා පණිවිඩ දෙක මාරු කරනවා. අනුරාධපුරයේ කාට කියනවා උඹ ගාල්ලේ ඵලයන් කියලා, මාතරේ කාට කියනවා ගිහිල්ලා උඹ කොළඹ ඵලයන් කියලා. අන්න ඒ වගේ පටලවන ගතිය මේ කාලභෛරවතුමන්ගේ තියෙනවා. ඒ යම් අවස්ථාවල. ඒතර මේක දන්නා වූ අය දන්නවා කාලභෛරවතුමන්ගෙන් වැඩක් ගන්නවා නම් කොයි වෙලාවටද ගන්න ඕනේ කියලා. එහෙම නැතුව මේ මත් වෙලා ආරෝම ඉන්නලාට සම්පූර්ණයෙන්ම සේරම වැඩ ටික අවුල් කරලා දානවා. ඒක හැටි. ඒකට කිසි බරපතලක් නැහැ. කවුරු රත්තරන් ඉල්ලුවොත් බූට රත්තරන් නාලා රත්තරනින් ගෙවල් හදලා රත්තරනින් টয়ලට් එකක් හදලා ඔක්කොම කරන්න එයා දෙනවා. ඔක්කොම දෙනවා. දීලා ඉවිල්ලා ඕ ඉඳලා ටික කාලයක් ඉඳලා තමයි ඊට පස්සේ මතක් වෙන්නේ මොකද දැන් මෙහෙම කරගෙන හොයන්න ඕනේ මේකගේ වැඩ ටික. ඔන්න එතකොට තමයි එයාට මතක් වෙන්නේ. එතකොට තමයි මතක් වෙන්නේ. එතකොට තමයි පසු විපරම කරන්න වෙලා හොයනවා ඊට පස්සේ. ඒ හොයනකොට ප්‍රබල කාරණාවල් අහු වුණොත් එක්කෝ ඒකේන මහදේවී එක්ක සම්බන්ධයක් තියෙනවා නම් පොඩ්ඩක් ඔළුව බේර ගන්න පුළුවන්. අර වැරදි ටික ඔක්කොම ෆයිල් ටික ගිහලා මහදේවියන්ට කියනවා. මෙන්න මෙහෙමයි කියලා. ඒතර මහදේවී කියන ඔබ දුන්නා නම් ඔබ කැමැත්තක් කරගනි. ඊට පස්සේ තමයි ආවිල්ලා ගන්න තියෙන පියවර ගන්න. ඒතර ඉන්දියාවෙත් මම දැකලා තියෙනවා බොහොම ප්‍රබල යෝගීන් ලොකු සේවාවන් කරපු අය. ඒ පසු කාලීනව ඒගොල්ලන්ගේ යම් යම් අඩුපාඩු දුර්වලතන් ස්ථාන නිසා ඒව නැති කරගත්තා. ඒ නැති කරගත්තා කියන්නේ ඒගොල්ලන්ට ධනෙන් නම් අඩුවක් කියලා නෑ. ඉතින් પરම්පරා 7-8කට හම්බ කරගන්නවා. මේ අපේ රටේ වගේ මේ සොච්චන් දේවල් නෙමෙයි මිනිස්සු කරේ තියෙන රත්තරන් ගලවලා දාන්නේ. දවසට රත්තරන් කිලෝ 3-4ක් ඒවට හම්බ වෙනවා. ඒ නිසා ආර්ථික මට්ටමේ ඒගොල්ලෝ වැටෙන්නේ නෑ. නමුත් ආධ්‍යාත්මික වශයෙන් සම්පූර්ණයෙන්ම පිරිහලා දානවා. සමාජීය වශයෙන් උත් එහෙම. ඊට පස්සේ ඒගොල්ලන්ට එන ගැටලු ප්‍රශ්න මේවට අර කාලභෛරවතුමන්ගේ තියෙන උදව්ව නැති වෙනවා. දැන් අපිට ඉස්සර මොන හරි දේවල් මොනවා කරත් නීතියෙන් පවා ඒගොල්ලෝ බේරිලා ඉන්නවා. ඒ කාලභෛරවතුමන්ගේ තියෙන බලයට ඒ ඊර්ෂ්‍යාකාරව තරහකාරව මොනවා කරත් ප්‍රසංග ගැහුවත් අර මේ ඔක්කොම කාලභෛරවතුමන්ගේ තියෙන ශක්තියෙන් යටපත් වෙනවා. නමුත් මෙයා ඉවත් වීමත් සමග
මේ සියලු දේවල් ආපහු අරයට වදින්න පටන් ගන්නවා. ඒක නිසා කියන්නේ කාලබහිරතුමන් ඇසුර හුඟක් භයානකයි. ඒ කියන්නේ එයා නිතර බලන්නේ නැහැ. බලන්නේ සමාල්ලාට බලය දීලා අවුරුදු 2ක් 3ක් 4ක් විතර ගිහිල්ලා එයාට හැරිච්ච වෙලාවට තමයි බලන්නේ. දැන් මූට දුන්න බලන්න ඕනේ ගිහිල්ලා මොකද කියලා බලන්නේ. ඒ බලනකොට තමයි මේවා අහුවෙන්නේ. මෙන්න මේ හේතු කාරණා නිසා කාලබහිරතුමන්ගේ බලයේ භාවිතේ ටිකක් අමාරු ගතියක් එනවා. නමුත් ඊටාම හොඳ බලයක් මෙතුමන්ට පහන් දැල්වීම විතරක් ගොඩක් අය තමයි එහෙම තමයි කරන්නේ. නමුත් මේක මදි. මේ කාලබහිරතුමන්ගෙන් කටයුතු කරනවා නම් මේ යාග හෝම කර්ම අනිවාර්යයෙන්ම මම අර පෙර සඳහන් කළපු ස්වර්ණ අග්නි මේ ආදී ඒ කොටස් තුනේ තියෙන දේවල් කාල කියන මේ කොටස් තුනේම තියෙන දේවල් හරියාකාරව සිද්ධ වෙන්න ඕනේ. කෙනෙකුට පුළුවන් මේ කාලබහිරතුමන්ගෙන් පමණක් මේ සියලු කාරණාව ලැබිමතාර්ථයන් ඉෂ්ට සිද්ධ කරගන්න. නමුත් ඒ කොහොම වෙතත් මේ කාලබහිරතුමන්ව සම්බන්ධ කරගන්න හිතන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මහ දෙවියන්ගේ අවසරය නම් ලබා ගන්නම ඕනේ. එහෙම නැතිනම් ඊට පහළ තියෙන කොටස් බහිරව කොටස් ඒ ආදී දේවලින් ක්‍රියාත්මක වෙන සමහර දැන් ඔය දේවල් කරන අය අපි ගත්තොත් බහිරව පහනක් තියනවා කියලා ඒ අය තියනවම දැකලා තියෙනවා. සමහරු කාලබහිරතුමන්ගේ රූපයක් තියාගෙන ඒකට පහන් තියෙනවා. පූජාවල් තියෙනවා. මේව වැරදි නැහැ නරක නැහැ. නමුත් තමන් හිතාගෙන ඉන්න ආකාරයට නම් මේවෙන් බලයක් උත්පාදනය කරගන්න අමාරුයි. මොකද මේවා මූලික ශාස්ත්‍රීය කොටස් නෙමෙයි. ඒතර මේ මූලික ශාස්ත්‍රීය කොටස් වලට අනුගත වෙලා ක්‍රමානුකූලව යහපත් ගුරුවරයෙක් හරහා මේ කටයුතු ටික කරනවා නම් තමන් ඔහිතන විදිහට අධික ධනයක් අධික බලයක් තමා කෙරෙහි ළඟා වෙනවා. ඒකම මේ කාලබහිරතුමන්ගේ සංගෝණ රහස් ගොඩාක් තියෙනවා. අද ඉන්දියාවේ අයටත් රහසක් වෙච්ච රහස් තියෙනවා. ඒතර මේ කාලබහිරතුමන්ගෙන් ශක්තිය අරගෙන මේ ඉහළට ගිය මම නම සඳහන් කරනවා නම් ඔය ඉන්දියාවේ ඉන්න නිත්‍යානන්ද වගේ මේ අය හොඳට හම්බ කරගත්තා. හොඳට ඒ දේවල් කරගෙන ආශ්‍රම පිහිටවගෙන ගොඩක් දේවල් කරා. සමාජ සේවෙත් බොහොම හොඳට කරා. නමුත් මේගොල්ලන් කඩා වැටීම් තිබුණා. මෑත කාලේදී ඒ ඔක්කොම කඩාගෙන වැටුණා. ඒ හේතුව ඒගොල්ලෝ අයගේ අර කාලබහිරතුමාට අවදි වෙච්ච වෙලාවට තමයි බලන්නේ මොනවද මේවයි තියෙන වැරදි ටික. අන්න ඒ වගේ අහුවෙච්ච දේවල්. මේ කාලබහිරතුමන්ගේ විශේෂ ක්‍රම පහක් තියෙනවා. විශේෂ මෙවලම් පහක් මේ කාලබහිරතුමාට නිර්මාණය වෙනවා. එකක් අපි ගත්තොත් යම් ලෝහ වර්ගයක් තියෙනවා. මේ ලෝහ වර්ගයෙන් කළ යුතු නිර්මාණයක් තියෙනවා හැඩ තල තියෙන. මේක තමයි අභිෂේක කරන්නේ. මේකට තමයි පුද පූජාවන් කරන්නේ. මේකෙන් තමයි බලය ලබා ගන්න. තව කොටස් හතරක් තියෙනවා. මේ වගේ යම් දැන් මාතාවට ශ්‍රී යන්ත්‍ර මහදෙවියන්ට ත්‍රිශූලය වගේ මේ කාලබහිරවයන්ට විශේෂ වෙච්ච නිර්මාණ තියෙනවා. මේවා අවි එහෙම නැත්නම් ආභරණ වගේ සාමාන්‍ය ඔයගොල්ලන්ට හිතන දේ ඔයගොල්ලෝ දකින්න දැන් ත්‍රිශූලනේ වේලායුධ ත්‍රිශූල ඒ වගේ මේ කාලබහිරවයන්ට නිර්මාණය වුණ දේවල් තියෙනවා. මෙන්න මේවා අති රහස්‍ය දේවල්. මේවා නිර්මාණය කරගන්න ඕනේ. මේ නිර්මාණය කරගෙන මේවා බලපිහිටුවා ගත්තන් පස්සේ ඒවයි පුදුමාකාර සහ අසීමිත බලයක් මේවා තුලින් උත්පාදනය වෙනවා. ඒ වගේම කාලබහිරතුමන් මම මේ කතා කරන්නේ සාමාන්‍යයෙන් බලයක් වර්ධනය කරගත්තා වූ යෝගීන් එහෙම නැත්නම් මාන්ත්‍රිකයින් ඒ වගේ බලයක් ශක්ති ලාභීන් අරමුණු කරගෙන මේ ටික මම කියන්නේ. ඒතර මේ දේවල් එක කාලබහිරතුමන්ගේ හරියට බලයක් ගන්න කෙනෙක් නම් කාලබහිරතුමන්ගේ කළු ගල් හෝ ලෝහ මිශ්‍රිත පිළිමයක් එයා සතු තියෙනවා. එහෙම නැත්නම් මේ කියන නිර්මාණයක් එයා කරගන්න ඕනේ. එහෙම නැත්නම් ශක්ති සලකුණත්
සෑහෙන දුරට හොඳයි. 75ක විතර ඒකත් හොඳයි. ඉතින් මේ ආදී දෙයක් නිර්මාණය කරගෙන එතුලින් තමන් බලය ලබා ගන්න. මොකද දැනට මේ ලංකාවේ ප්‍රචලිත දේවල් පූජා තියෙනවා, පහන් තියෙනවා. මේවා මෙවැනි ඉහළ බල ලබා ගන්න බෑ. කොයිලව පහන් තිබ්බ මේවා කියලා නරකක් කියනවනේ. නමුත් තමන් අභිමත වෙන ප්‍රමාණයට තමන්ට ලබා ගන්න නම් මෙන්න මෙවැනි දේවල් තමන් නිර්මාණය කරගන්න ඕනේ. ඒ වගේම බලවත් ගුරුවරයෙක්, දක්ෂ ගුරුවරයෙක් කරා මේ කටයුතු වල යෙදෙන්න ඕනේ. මේ යාග හෝම කර්ම කෙරෙන්න ඕනේ. අග්නි හෝමය විශේෂයෙන්ම කාලබහිරවයන්ට කෙරෙන්න ඕනේ. එතකොට ඒවට යොදා ගන්නා වූ ද්‍රව්‍ය තියෙනවා. මේ ද්‍රව්‍ය ඒවට භාවිතා කරන්න ඕනේ. රන් ආදී භාවිතා කරන්න ඕනේ. මේක ලොකු වැඩපිළිවෙලක්. මෙවැනි දේ මම හිතන්නේ තව මට කියන්න නම් ඕන තරම් දේවල් මේවා සම්බන්ධව තියෙනවා. නමුත් ඒක කීම මම හිතන්නේ නිෂ්ඵලයි. තේරුමක් නැහැ. නමුත් යම් කෙනෙක් මේවා හරියාකාරව කරගෙන යනවා නම් ඒ අයට ඒවයි අත්දැකීම්, ඒවයි ප්‍රතිඵල අස්පනා පිටම දැක ගන්න පුළුවන්. එහෙම දැකපු අයත් කීප දෙනෙක් මම දන්නවා. මේගොල්ලෝ හරියාකාරව ඒ කටයුතු කරන හින්දා. මේක තමයි මට දෙන්න පුළුවන් කෙටිම හැඳින්වීම. තව කියන්න තරම් දේවල් ඕන තරම් තියෙනවා. නමුත් ඒවා කීම ඇත්තටම මේ ඇති තේරුමකුත් නැහැ, ගැඹුරුත් වැඩි. නමුත් මේ කිව්ව ටික සාරාංශය හොන්තටම කෙනෙකුට ප්‍රමාණවත්. මම හිතනවා මේ ප්‍රශ්නය ආපු දෙන්නට මේක ඇති කියලා. ඒ නිසා කවුරුන් හෝ මේක කිරීමට බලාපොරොත්තු වෙනවා නම් ඔබ යෙදෙන්නා වූ තරමටයි ඔබට මේකේ පිහිට ලැබෙන්නේ. මොකද මේ අනිත් දෙවිවරු වගේ නෙමෙයි. මේක තියෙන ශාස්ත්‍රානුකූල ක්‍රම, මේ වේදය හරියටම ක්‍රියාත්මක වෙන්න ඕනේ මේ කාලබහිරවයන්ගේ මූලික ශක්තිය ලබා ගන්න. මේ කාලබහිරවය දෙන කාටත් එහෙමයි. ඒතර මේ අග්නි, මේ හෝම කර්ම, යාග හෝම මේවා ඉතාම අත්‍යවශ්‍යයි. මොකද ඔබලා හිතන් ඉන්න දැනට මේ රටේ ප්‍රචලිත පහන් තියනවා, මල් පූජා කරනවා, මේකට හරියන්නේ නැහැ. මේ කොටසට හරියන්නේ. කොහොම නමුත් මේ ලංකාවේ ආධ්‍යාත්මික බලය පිරෙහෙන්නත් මේවයි බල බොහොම අඩු වෙන්නත් හේතුව මේ ඊටාම මේ ප්‍රාථමික මට්ටමේ කටයුතු මල් පහන් පුද පූජාවල් තියාගෙන දෙවියන්ගෙන් පිහිට ඇද ඉන්න නිසා. ඒ නැතුව මේ ඇරලා ලෝකෙ දිහා බලලා, ඒකෝ අඩුමතරම ඉන්දියාවේ මිනිස්සු දිහාවත් බලලා, ඒ කෝවිල් දිහාවත් බලලා, මේ මිනිසුන්ගේ තත්ත්වය මොකද්ද, අපේ තත්ත්වය මොකද්ද කියලා කල්පනා කරලා මේ නියම ශාස්ත්‍රානුකූල ක්‍රම වලට එන්න. ඒක තමයි ඔබලා කාටත් මට දෙන්න තියෙන පොදු පණිවිඩය.